සද්ධා බුද්ධ සම්පන්න පින්වතුන් අද උදෑසන විහාරස්ථානයට පැමිණිලා අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා ධර්මය ශ්‍රවණය කරලා ඒ වගේම භාවනා කරලා ධර්ම සාකච්ඡා කරලා ජීවිතයට එකතු කරගෙන මේ අවස්ථාවේදී නැවත වතාවක් අපේ ජීවිතයට අපි ධර්මයේ එකතු කර ගන්නා වූ ක්‍රමවේදය ඒ අවස්ථාවන් වලදී අසිහියටපත් වෙන අවස්ථාවන් වලදී සිහිය පිහිටවා ගන්නා වූ ආකාරය තවත් පැත්තකින් ශ්‍රවණය කරලා ජීවිතයට දහම් දැනීම එකතු කර ගැනීමේ අදහසින් තමයි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට යොමු වී මේ අවස්ථාවේදී සිටින්නේ. පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝවාසී සියලු දෙනාටම ධර්ම දේශනා කළේ සත්ත්ව පුද්ගල ආත්මීය සංඥාවෙන් බැහැරව. ඒ කියන්නේ පුද්ගලයෙක් අරමුණු කරලා නෙමෙයි, හිතවත්කමක් අරමුණු කරලා නෙමෙයි, ඇතිව නැති වෙන රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකයාගේ යථාභූත ස්වභාවය දකිමින් ඒ ස්කන්ධ පංචකයාගේ යථාභූත ස්වභාවය නොදන්නා වූත් ඒ වගේම නොදකින්නා වූත් සියලු දෙනාට ඒ නොදැක්මට හේතුව දැකීමට ආකාරයක් කරලා ඒ නුවණ වැඩි දියුණු කරලා දීමේ අදහසින් තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ නොදන්නාට නොදක්නාට දන්නා දක්නා පුද්ගලයෙක් බවට නුවණක් ඇතිකරන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතුුනේ. එනම් පින්වත්නි, සත්ත්ව පුද්ගල භාවයේහි නැත්තම් මේ ආත්මීය සංඥාවෙහි වැරැද්ද තේරුම් ගන්න අපි නිවැරදි වෙලා ඉන්නවනම් වැරදින්න හේතුවක් නැහැ. ඒක නිසා වැරදෙන තැන වැරදෙන බව අවබෝධ කරගන්න පුළුවන් නම් අන්න ඒ තැන හැම තැනකම අපිට නිවැරදි පුද්ගලයෝ බවට පත් වෙන්න පුළුවන් වෙනවා. එහෙනම් නිවැරදි පුද්ගලයා වෙන්නේ පුද්ගල භාවයෙන් නෙමෙයි. ඇයි? වැරදුනේ පුද්ගල භාවය නිසා. මම මගේ ඒ වගේම මා වසංගේහි ලෝකය පවත්වා ගැනීමේ අදහස නිසා තමයි ලෝකය පිළිබඳ වැරදි දැකීමක් ඇති වුනේ. අනුවණක් පහළ වුනේ. වැරද්දෙහි වැරදීම දැකලා අන්න එතනින් හැම කෙනාටම නිවැරදි වීමට මඟක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් අන්න ඒක තමයි මේ ශාසනික භාග්‍ය කියලා කියන්නේ. අපි ලබාගත්තා වූ අපි ලබාගත යුතු භාග්‍ය කියලා කියන්නේ. අපි මේ දැකීම තුල හේතු නැසුරු කරන්න නොහැකියාව මත සාංශාරික ජීවිතයක් ගත කරලා තියෙනවා. මොහොතක් පාසාම මේ ඇතිව නැති වෙන ස්කන්ධයන්
ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පද්ධතියකට ග්‍රහණය වෙනවා. ඒ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය නොදන්නාකම නිසා ඇහැට පේන්නේ හමු වෙන දේවල් රූප හැටියට. කනට ඇහෙන්නේ හමු වෙන දේවල් ශබ්ද රූප හැටියට. දිවට දැනෙන්නේ හමු වෙන දේවල් රස හැටියට. ඒ විතරක් නෙමෙයි නාසය ශරීරය කියන ඉන්ද්‍රියන්ටත් මේ විදිහට රූප ස්වභාවයන් දැනෙනවා. ඒ දැනෙන්නේ මොකක් නිසාද? ඇහැ පහළ වෙලා තියෙන රූප දැනගැනීමේ අවශ්‍යතාවය මත. එහෙනම් මේ විදිහට අනුවනවත් රූප ව්‍යවහාරයකට රූප පිළිබඳව පිළිගැනීමකටපත් වෙන්න හේතුව මොකද්ද? ඇහැ පහළ වෙලා තියෙන්නේ රූප ස්වභාවයන් රූප හැටියට රූපමය සංකල්පයකින් ඇසුරු කරන්න. ඒ වගේම කන පහළ වෙලා තියෙන්නේ ශබ්දයාගේ ඇතිව නැති වෙන ශබ්ද කම්පනයන්ගේ ඇතිව නැති වෙන ස්වභාවය පවතින ස්වභාවයක් හැටියට දැනගන්න දැකගන්න. දිව පහළ වෙලා තියෙන්නේ හැම නිතරකම අපි භාවිතා කරලා තියෙන රසයත් එක්ක හමු වෙන සියල්ලෙහි රසය විඳින්න රසය හොයන්න. එහෙනම් රසය හොයන දිව ආහාරය වෙත දික් වෙනවා. ආහාරයේ ගැටෙන තැන් වලට නැමිනවා. එහෙම රාශි වුණ කනක් බලන්න මිනිස්යාගේ කන එහෙම ඒ පැතිවලට හොලවන්න බැරි වුණාට මුවෙකුගේ කන, හාවෙකුගේ කන, අලියෙකුගේ කන සතාගේ ප්‍රමාණය නොවේ, කනෙහි ප්‍රමාණය නොවේ. ශබ්දය දෙසට කන හැරවෙනවා, කන යොමු වෙනවා. මිනිස්යාට ඊට වැඩිය ශීඝ්‍රයෙන් යොමු වෙනවා. කනට ශබ්දය ඇහෙද්දී ඔහුගේ ශරීරය මේ පැත්තට හැරෙනවා. එහෙනම් පින්වත්නි බලන්න එකඟ වුණේ මොකේටද? එකතු වුණේ මොකේටද කියලා. එකඟ වුණේ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත දැන ගැනීමට. එකතු වුණේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ සංඥා ව්‍යවහාරයකට. අපිට ලෝකය දැකගන්න, ලෝකය දැනගන්න බුදුරජාණන් වහන්සේ මහා දැකීමක් හෙළි කරලා දුන්නා. ඒ හෙළි කරලා දුන්න දැකීම තමයි මේ තථාගත අනුශාසනාව කියලා කියන්නේ. අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ මේ අනුශාසනාව. මේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට ස්පර්ශ පහළ වෙනකොට ඒවා හේතුන් නිසා හටගන්නා වූ ඵල ධර්මයන්. ඵල ධර්මයන්ගේ හේතු තමයි ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට ගැටෙන්නේ. එහෙනම් ද්‍රව්‍ය නෙමෙයි, හේතුන් නිසා හටගත්තා වූ ඵල ධර්මයන්. ඒ ඵල ධර්මයන්ගේ හේතු තමයි ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට ගැටෙන්නේ. එහෙනම් ඇහැ හේතුවක් වෙනවා ආහාරයේ රසය දැනගන්න. ඇහැ හේතුවක් වෙනවා රූපයාගේ රූපවන්තකම දැක ගන්න. කන හේතුවක් වෙනවා ශබ්දයාගේ ශබ්දවන්තකම දැන ගන්න. ඒ කියන්නේ ශබ්ද රසය විඳ ගන්න. දිව, නාසය, ශරීරය කියන මේ හැම එකක්ම පහළ වෙලා තියෙන්නේ හේතුන්ට හේතුවන්ත වෙන්න. මේකට අපි ඇහැ, කන, නාසය, දිව, ශරීරය
දිහා බැලුවට මේ අවස්ථාවේදී අපි ඇහැ කන නාසය දිව ශරීරය දිහා බැලුවට අපිට නොපෙනෙන ප්‍රධානත්වයක් නිසායි බාහිරින් ඇහැට කනට නාසයට දිවට ශරීරයට නොපෙනෙන ප්‍රධානත්වයක් නිසායි අපි මේ විදිහට හේතුන් තුල හේතුන්ට අනුගත වුනේ. ඇහැට රූප ගැටෙනකොට රූප දැනගන්නා වූ හැකියාවක් කින් ඇහැ යුක්ත වුණා. කනට ශබ්ද ගැටෙනකොට ශබ්ද දැනගන්නා වූ හැකියාවකින් කන යුක්ත වුණා. එනම් පින්වත්නි කන කියලා කියන්නේ ඇහැ කියලා කියන්නේ මේ මස් ඇහැට මේ මස් වලින් සැදුන කර්මජ තේජෝ ධාතුවේ නඩත්තු වෙන කන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රිය පහට මේ කර්ම පහට විතරක් නෙවෙයි. මේවා තුල සාංශාරික භාවිතයක් නිසා මේවාට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ගැටෙද්දී සාංශාරික භාවිතයක් නිසා දැන් ශබ්දේදී ශබ්දයට එකතු වෙන හැකියාවක් පහළ වුණා. ඒ එකතු වීම තුළ රූප රසයක්, ශබ්ද රසයක්, ගන්ධ රසයක්, ස්පර්ශ රසයක් මේ විදිහට දැක ගන්න මේ මස් කොටස පිහිටියේ. නංගේ රසයන්ට එකතු වෙද්දී මේ රසය තිබ්බේ කොහෙද? අන්න බුදුරජාණන් වහන්සේ අපිට වැදගත් තැන පෙන්වලා දුන්න හැටි. මේ රසය තිබ්බේ කොහෙද? රසය ඇසුරු කරලා විඳින අවස්ථාවේදී රසය විඳලා සතුටු වෙන අවස්ථාවේදී සතුට රැඳුණා. ඇයි සතුට රැඳුනේ? මේ ඇහැ නිසා පහළ වුණ මම, කන නිසා පහළ වුණ මම, දිව නිසා පහළ වුණ මම, නාසය නිසා පහළ වුණ මම, ශරීරය නිසා පහළ වුණ මම. මේ ඉන්ද්‍රිය මම කොට පිළිගත්තා. ඒ නිසා මම ඉන්ද්‍රිය කොට පිළිගන්න උනා. දැන් බලන්න ඈ ළඟට මැස්සෙක් හයියෙන් පියාඹගෙන එනවා ඇහි ගැටෙන්න. එසැනින්ම ඇහැ වැහිලා යනවා. ඇහි පිල්ලමෙහි මැස්ස ගැටිලා විසි වෙලා යනවා. ඇයි එහෙනම් එහෙම උනේ? මේ මුළු රූප ස්වභාවයම මම කියන දෘෂ්ටියකින්, මම කියන අදහසකින් පිළිගන්න වෙලා භාවිතා වෙලා බොහෝ කොට ඇසුරු වෙලා තියෙන්නේ. පිළිගන්විලා භාවිතා වෙලා බොහෝ කොට ඇසුරු වෙලා තියෙන්නේ. ඒ භාවිතා වුණ ඇසුර, භාවිතා වුණ දැක්ම දැන් සියල්ල තුල සියල්ල දැක ගන්න මම වෙමි කියන අදහසක් වුණා. සියල්ල තුල සියල්ල දැනගන්න, සියල්ල තුල සියල්ල දැක ගන්න මම වෙමි කියලා අදහසක් වුණා. මේ අදහස සත්‍යයට සත්‍ය ලෝකයේ තුල රැඳෙන්න මූල හේතුව වුණා. මේ මූල හේතුව ඇතිව නැති වෙන බව දැක ගන්න බුදුරජාණන් වහන්සේ අපිට මගක් පෙන්වුවා. අන්නේ මග තමයි ස්කන්ධයන්ගේ ඇතිව නැතිවීම බලන්න. ස්කන්ධයන්ගේ ඇතිව නැතිවීම බලන්න. ස්කන්ධ කීවේ මොකක් නිසාද?
ඇතිව නැති වෙන භවකින් යුක්ත වෙන නිසා රූපය රූපස්කන්ධ ලෙස දකින්න. වේදනාව වේදනාස්කන්ධ ලෙස දකින්න. සංඥාව සංඥාස්කන්ධ ලෙස දැනගන්න. සංස්කාර සංස්කාර ස්කන්ධ ලෙස දැනගන්න. රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන් දැනගන්නා විඥානය විඥානස්කන්ධය ලෙස දැක ගන්න. බුදුරජාණන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර කියන සංකාර විඥාන කියන ස්කන්ධ පහ පංචස්කන්ධයක් ලෙස පෙන්වුවා. ඒ පංචස්කන්ධය ලෙස පෙන්වා වදාළේ අපි අපේ කියන හැඟීමෙන් යුක්ත උනේ මම මගේ කියන හැඟීමෙන් යුක්ත වීම නිසා. මට මගේ කියන හැඟීමක් පහළ උනේ රූපේහි යථා භූතය ඇත්ත ඇති හැටිය රූපයාගේ පැවැත්ම නොදන්නාකම නිසා. නම් පැවැත්ම තුල ඇති උනේ නොපැවැත්ම. නොපැවැත්ම තුල මම වෙමි කියන හැඟීමෙහි පැවැත්ම නිසා රූප අතහැරනකොට රූප පිළිබඳ දෘෂ්ටියක් පහළ වුණා. රූප අතහැරනකොට රූප පිළිබඳ දෘෂ්ටියක් පහළ වුණා. රූප දෘෂ්ටියෙහි හිත පිහිටවා ගත්තා වූ මාහට දැන් නන්න රූපය තුල ඇති වෙන වේදනාව වේදනාව මම වේදනාව වේදනාව තුල මා ඇත මා තුල වේදනාව ඇති වුණා. රූපය ඇතිව නැති වෙනවා නම් වේදනාවට ඇතිව නැති වෙන්නක් පහළ වෙනවා මිස වේදනාවෙහි ඇතිව නැතිවීමක් පහළ වෙනවා මිස වේදනාවට ස්ථිරත්වයක් වේදනාවට පැවැත්මක් තබන්න තැනක් නැහැ. ඇයි පැවැත්මක් නැත්තේ? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ සියල්ල හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිව නැති වෙනවා. එහෙනම් දැන් වේදනාව කීවේ කොතෙන්ටද? සත්‍ය රූප ලෝකේහි රූපේ විඳීම සැපය ඒ වගේම දුකය සැප දුක දෙකට එකඟ නොවන මමය කියලා රූප වේදනා ඇසුරු කළා. රූපය තුල පවත්නා වූ ස්වභාවයන් ඇසුරු කළා. ඒක නිසා ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස, නාසයට ගන්ධ, ශරීරයට ස්පර්ශයන් ලැබෙද්දී රූප වේදනා සංඥා පහළ වුණා. එයි රූපේහි ස්වභාවය තමා කැමති ආකාරයට වුණා නම් කැමති ආකාරයකින් රූපේ දැක්කා. රූපේහි ස්වභාවය තමා කැමති ආකාරයට පහළ නොවුණා නම් කැමති ආකාරයෙන් රූපේ දැක්කා. ඒ දැක්කේ අකමැති ආකාරය. කැමති ආකාරයකින් යුක්ත දැකීම තුල පහළ වුණේ අකමැති ආකාරය. ඇයි? අකමැති වුණේ රූපේට රූපේ ගැටීම නෙවෙයි. තමා කැමති ආකාරයට අකමැති නිසායි අන්න ගෝචරයට අකමැති වුණේ. එහෙනම් ගෝචරයට නෙමෙයි නුවණින් බලද්දී අකමැති වෙලා තියෙන්නේ. තමා කැමති ආකාරයටයි අකමැති වෙලා තියෙන්නේ. බලන්න පින්වත්නි, මේ විදිහට දකිද්දී මම ඉඳලා තියෙන්නේ කොහෙද? මම ඇසුරු කරලා තියෙන්නේ මොකද්ද? මම කියන හේතුවට හේතුන්තය කොහෙද හිටියේ? ඇයි එහෙනම් සැපේදී සැප ලබන්න කැමති උනේ දුකේදී දුකටපත් වෙන්න
අකමැති වුණේ. සැප දුක කියන්නේ මොකද්ද? සත්‍යයට තේරුම් ගන්න තේරුම් ගත යුතු තැනක් තමයි මේ ලෝකය ඇසුරු කරන මම. ලෝකය ඇසුරු කරන මම තුල මට ඇසුරු වෙන ලෝකයක් ගොඩනැගෙනවා. ලෝකය ඇසුරු කරන මම කියන හැඟීම තුල මට ඇසුරු කරන්න ලෝකයක් ගොඩනැගෙනවා. එහෙනම් ගොඩනගාගත් ලෝකය තුල මම ඉන්න තැන, මම දැකපු තැන්, මම නොදැකපු තැන්, අනුවනවත් මම සහ නුවණවත් මම, අනුවනවත් මම සහ නුවණවත් මම හැම තැනකම විහිදිලා ගියේ මම කියන මතය, මම කියන අදහස. ඒකට තමයි පින්වත්නි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එනම් මේ සක්කාය දිට්ඨියෙන් දෘෂ්ටිගත වුණා වූ සත්‍යයන්ට ලෝකයේ තුල සතුටු විය හැකි අවස්ථාවක් නැහැ. තෘප්තිමත් විය හැකි අවස්ථාවක් නැහැ. හැම නිතරකම අන්න ඇහැ කන නාසය දිව ශරීරයේ වැඩට යොදවනවා. මේ වැඩට යොදවන්න කවුද? අපිට නොපෙනෙන මන ඉන්ද්‍රිය. ඇහැ කන නාසය දිව ශරීරයේ වැඩට යොදවනවා. වැඩට යොදවන්න කවුද? අපිට නොපෙනෙන මන ඉන්ද්‍රිය. එහෙනම් මන ඉන්ද්‍රියයි මෙතන ප්‍රධානිය අන දෙන්න. මන ඉන්ද්‍රියෙහි අනට කීකරු වුණා වූ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහ ලෝකය දකින්නවා, ලෝකය ඇසුරු කරනවා. මොහොතින් මොහොත මොහොතින් මොහොත කාලය ගත වෙනවා. කාලය ගත වෙනකොට ඉන්ද්‍රියන්ට ලෝකේ ගැටෙනවා. ගත වෙන කාලය තුල ඉන්ද්‍රියන්ට ලෝකේ ගැටෙනවා. ඉන්ද්‍රියන්ට ලෝකේ ගැටෙද්දී මේ ඇසුරු කරන්න ශක්තිය ඕනේ. අන්න බඩගින්නට ආහාර පිළියෙල කරගන්නවා. ආහාරයන් නිකන් ලැබෙන්නේ නැහැ. මේ කන බොන ආහාරය නිකන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා රක්ෂාවක් කරන්න ඕනේ. රක්ෂාව තුල ආයේ තෙහෙසවන්නේ මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරය. ඇහැට ලෝකය හසුරුවා ගන්න මොලේහි කල්පනාව දෙනවා. කනට ශබ්දය හසුරුවා ගන්න ඇසුරු කරන්න මොලේහි කල්පනාව දෙනවා. එහෙනම් මොලය හරහා තමයි පණිවිඩ දෙන්නේ. හොඳ දේවල් රඳව ගන්නවා. රඳව ගන්නේ නන්දි රාගයේ මුල් වෙලා. හේතෝන්ට පහළ වෙන හේතෝ නරඹයා පහළ වෙන නන්දි රාගයේ මුල් වෙලා. දැන් ඇති වෙන උපාදානය තමයි, උපාදාන හේතු තමයි මේ මනෝවිඤ්ඤාණය සතුටු කරන්නේ. මනෝවිඤ්ඤාණයෙහි සතුටු වෙන තරමට ඇහැහි සීමාවන් නිර්ණය වෙනවා. ඇහි සීමාවන් නිර්ණය වෙනවා. ඇහැ තව තවත් හොඳට පේන්න පටන් ගන්නවා. කන තව තවත් හොඳට ඇහෙන්න පටන් ගන්නවා. දිව තව තවත් හොඳට රස හඳුනා ගන්න පටන් ගන්නවා. නාසය තව දුරටත් හොඳට ගඳ සුවඳ දැන ගන්න පටන් ගන්නවා. ශරීරය සුමුදු පහසට තව තවත් ලොල් වෙනවා. බලන්න පින්වත්නි, දැන් එහෙනම් කබලින්කාර ආහාරය නිසා මේ සලු සියුම් රූප ස්වභාවයන් පහළ වුණා.
ඒ රූප ස්වභාවයේහි ස්වභාවය තුල ඇහැට කනට නාසයට දිවට ශරීරයට ඇසුරු කරන්න ලෝකයක් ගොඩනගාගෙන තියෙනවා. ලෝකේ ස්වභාවය ලෝකයේ තුල ඇතිව නැති වෙනවා. ඒ සතර මහා භූතයන්ගේ ධාතුනානස්තේ මත. සතර මහා භූතයන්ගේ ඇතිව නැතිවීම වෙනවා. ඒ වගේම සතර මහා ධාතුන්ගේ ඒ ධාතුනානස්තේ තුල ධාතුන්ගේ විෂමතාවයේ තුල අන්න ලෝක ස්වභාවයන්. ඉහළ අහසට ඉතා ඉහළ අහසට ගියපුවාම මුළු ලෝක ස්වභාවයම එක මට්ටමකින් පේනවා. නමුත් අහසෙන් පල්ලෙහාට එන්න පොළවට ලං වෙන්න කඳු වශයෙන් පේනවා. පල්ලම් වශයෙන් පේනවා. සානු වශයෙන් පේනවා. එතකොට පින්වත්නි ඉතා ඉහළ අහසෙහි සියල්ල එක මට්ටමක සමතුලිත මට්ටමක් වුණා. පල්ලෙහාට පොළවට ලං වෙන්න තමයි අන්න දැන් උස්මිටි කම්පෙන්නේ. පොළවට බැස්සාම දැන් කඳු නගින්න වෙනවා. පල්ලම් බහින්න වෙනවා. මොකද එහෙනම් මේ විෂමතාවයේ විවිධත්වය. ඒකට තමයි පින්වත්නි සතර මහා ධාතුන්ගේ ඇතිව නැති වෙන හැකියාව තුල විවිධත්වය. අන්න ධාතු නානත්වයේ තුල සංඥා නානත්වය. නේද? අඹ ගෙඩි දෙකක් ගත්තාම එක අඹ ගෙඩියක් ඉදිලා අනිත් අඹ ගෙඩිය ඉදිලා නැහැ ගැටය. අනිත් අඹ ගෙඩිය පැහිලා. එහෙනම් අඹ ගැටය තුල පැසුණු අඹේ තුල ඉදුණු අඹේ තුල ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. නමුත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරෙහි ගැට අවස්ථාවේදී පඨවි ගුණය වැඩි. ඒ වගේම පැසුණු අවස්ථාවේදී පඨවි ගුණයත් ආපෝ ගුණයත් එක මට්ටමකට ඇවිල්ලා. පඨවි ගුණය යම් පමණකින් අඩු වෙලා ආපෝ ගුණය යම් පමණකින් වැඩි වෙලා. ඉදුණු අඹ කියනකොට අන්න පඨවි ගුණය තවත් අඩු වෙලා ආපෝ ගුණය වැඩි වෙලා. පැණි බේරෙනවා කියනවා. පැණි කිව්වේ මොනවද එහෙනම්? අන්න ආපෝ ගුණය තව දුරටත් වැඩි වෙලා ගිහිල්ලා පඨවියෙහි රසය ආපෝ ගුණයට එකතු වෙලා. මෙහෙමයි සංඥානානත්වය කියලා කියන්නේ. මෙන්න මේකටයි සංඥානානත්වය කියලා කියන්නේ. දැන් බලන්න දුකයි දුකට හේතුවයි රසයයි සතුටයි සතුටට හේතුවයි. දැන් ධාතුන්ගේ විෂමතාවයට නේද බෙදිලා ගියේ. ඇසුරු උනේ ධාතුනානත්වය. පහළ උනේ ගැට පැසුණු ඉදුණු කියන සංඥානානත්වය. මේ නිසා අපිට ස්කන්ධ පංචකයාගේ ඇතිව නැතිවීම ඇතිව නැති වෙන බවින් දැක ගන්න බැරි වුණා. ස්කන්ධ පංචකයාට පැවැත්මක් ඇති වුණා. එහෙනම් ස්කන්ධ පංචකයාට නෙමෙයි පින්වත්නි පැවැත්ම ඇති උනේ. ස්කන්ධ පංචකයාගේ පැවැත්මක් නෙමෙයි පහළ උනේ. මම කියන හැඟීමෙහි මම කියන දෘෂ්ටියෙහි මම කියන අදහසෙහි පැවැත්ම පහළ උනේ. මෙහෙම ඇසුරු වෙන ලෝකය මෙහෙම දකින ලෝකය හේතුඵල ධර්මයක්.
බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නිසා තමයි මේ ලෝකයේ යථා ස්වභාවය ළඟට ගිහින් බලන්න කීවේ. ළඟ කීවේ කොතනද? බඹයක් පමණ සිරුර තුලින් බලන්න. බඹයක් පමණ සිරුර තුලින් දකින්නා වූ රූපේහි රූප ස්වභාවය තමයි ලෝකේ කොයිතරම් විහිදිලා ගියත් ඒ විහිදුන හැම තැනකම ඇත්තේ තමා තුළ ඇති රූපවන්ත ස්වභාවය. එහෙනම් පඨවි කියලා වෙන් කරන්න බෑ. ආපෝ කියලා වෙන් කරන්න බෑ. තේජෝ කියලා වෙන් කරන්න බෑ. වායෝ කියලා වෙන් කරන්න බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ අන්න අවිනිර්භෝගික ධාතුෙහි ක්‍රියාව. ධාතුෙහි ක්‍රියාව අවිනිර්භෝගික උනේ බෙදන්න බැරි හින්දා. නම් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කීවේ ධාතුව බෙදලා බෙදිච්ච තැන. ධාතුව කියන තැන ප්‍රඥාවන්තයාට බෙදන්න ඕනේ නැහැ. ධාතුව කියන්නේ මේ අංශෝන්ගේ ඇතිවීම ධරණ හැකියාව, ඇතිව නැතිවීම ධරණ හැකියාව. මේ ධරණ හැකියාව නැත්තම් එකතු වෙන ස්වභාවය මත පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක විවිධත්වයක් වෙුණා. නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මොනවද? ධාතුෙහි ක්‍රියාවෙහි මූලික ලක්ෂණ. පඨවි කියලා වෙන් කරන්න බෑ. ගුණයයි වෙන් උනේ. තද කරන කුඩු කරන ස්වභාවයෙහි වැඩිවීම නිසා. පඨවිය ප්‍රමුඛ වීම නිසා. එතෙන්ට හඳුන්වනවා පඨවි ධාතුවේ ක්‍රියාව කියලා. නමුත් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු නැතුව නෙවෙයි. එහෙනම් ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවන් තුල ඇතිව නැති වෙන ස්වභාවයක්. බලන්න පින්වත්නි, රූපයට වටිනාකමක් දුන්නේ ඇහැට නොපෙනුන නිසා. ඇයි ඇහැට නොපෙනුනේ? මෙතෙක් කල් ඇසුරු කළේ ඇහැ කන නාසය දිව ශරීරය චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, අරමුණු දැනගන්නා වූ මන ඉන්ද්‍රිය විතරයි. එහෙනම් මන ඉන්ද්‍රියෙන් දැක්කේ හේතුන්ගේ හේතුන්ට අදාළ ස්වභාවය නෙමෙයි. හේතුන් තුල පවත්නා වූ හේතුන්ට අදාළ ස්වභාවය නෙමෙයි. මන ඉන්ද්‍රිය තුලින් දැක්කේ මොකක්ද එහෙනම්? බලපු තැන සෑහීමටපත් වෙන්න තියෙන හැකියාව. බලපු විදිහට සෑහීමටපත් වෙන්න තියෙන හැකියාව මතයි මන ඉන්ද්‍රිය පහළ වුනේ. ඒ නිසා මන ඉන්ද්‍රිය තුල හේතු ඇසුරු කරනකොට අන්න දීර්ඝ වාස්වාස වෙනවා, දීර්ඝ ප්‍රාස්වාස වෙනවා. දීර්ඝ වාස්වාසුනේ දීර්ඝ ප්‍රාස්වාසුනේ මේ අරමුණු දැනගන්න ඇසුරු කරන්න ශක්තිය අවශ්‍යයි. ශක්තිය මොකටද? ශක්තිය මොකටද? හේතු භාවිතා කරන්න. හේතු භාවිතා කරන්න කවුද එනවා? ශක්තියෙහි ක්‍රියාවක්. නමුත් මෙතෙක් කල් දැනගත්තේ මම කියලා. මෙතෙක් කල් ඇසුරු කළේ මම කියලා. ඇතිව නැති වෙන හේතුන්ට හේතුවන්තෙක් වුණා.
නේද? ඇතිව නැති වෙන හේතුන්ට හේතුන්තයක් වුණා. හේතුන්තය හේතුන්ට පිටින් පහළ වුණේ. හේතුන්තය හිටියත් නැතත් හේතු පහළ වෙනවා. හේතුන්තය හිටියත් නැතත් හේතු පහළ වෙනවා. මම කියලා ගත්ත දෘෂ්ටියෙහි ප්‍රමාණය මත අන්න සංසාරික රැඳීමක්, සංසාරයට එකතු වීමක්, සංසාර ප්‍රවාහයක් පහළ වුණා. බලන්න බුදුරජාණන් වහන්සේ මේවට දීලා තියෙන ලක්ෂණ වචන. අපිට මේක දැක ගන්න, සත්‍ය අවබෝධ කරගන්න දීලා තියෙන ලක්ෂණ වචන. සංසාරෝගය ගලනවා වැగిරෙනවා එකතු වෙනවා, ගලනවා වැగిරෙනවා එකතු වෙනවා. ගැලීමේ ඉවරක් තියනවද? සතුටේදී සතුට වැగిරෙනවා. හේතු නැති වෙනකොට අන්න ලං වෙනවා. Tamanට ලං වෙනවා. Tamanට ලං වෙලා හේතු ඇසුරු කරනකොට ආපහු හේතුන්ට හේතුන්තය වෙනවා, ගලන වැగిරෙන බව. සංසාර ඕගේහි කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිද්‍යාව. මේ ඕගයන්ගේ සැරිසැරීමක් වෙන්නේ මොකක් නිසාද? සැරිසැරෙව්වේ කවුද? මනීන්ද්‍රිය මුල් වෙලා පහළ වුණ මම. මමයි ඇසුරුනේ හේතුන්ට. මම කියන හැඟීම ඇසුරු කරපු හේතුව, භාවිතා කරපු හේතුව. දැන් මගෙන් නිදහස් වෙන්න බෑ. මට නිදහසක් ඇති කරගන්න බෑ. ඇයි? හැම හේතුවකටම මම ඉදිරිපත් වෙනවා. දැන් ඉස්කෝලේ ගුරුවරයාට ළමයි ටික පාලනය කරගන්න බැරි නිසා, බැරි නම් පන්තියට පන්ති නායකයෙක් පත් කරනවා. දැන් ගුරුවරයා ඕනම දෙයකදී කරුණු විමසන්නේ, ළමයින්ගේ වැරදිවලදී කරුණු විමසන්නේ කාගෙන්ද? පන්ති නායකයාගෙන් විමසන්නේ. පන්ති නායකයා හිටියත් නැතත් පන්තියේ සියලු ළමයි ඉගෙන ගන්නවා. නමුත් පන්ති නායකයාට නැති වගකීමක් දීලා, පන්ති නායකයා නැති වගකීමක් කරන් පන්තියක් හසුරවනවා. නායකයා කියන දේ අනිත් ළමයි අහනවා. නායකයා කිව්වත් නැතත් ළමයින්ට හරියට ඉන්න පුළුවන් නම් අන්න හැම කෙනාත්ම හේතුන්ට නායකයා වෙලා. එහෙනම් මම කියලා පනවගත්තා වාගේ තමයි ගුරුවරයාට අයිති දේ පන්ති නායකයාට පවරලා දීලා තියෙනවා. පන්ති නායකයා අසුරු කරනවා. පන්ති නායකයා හසුරවනවා අනිත් ළමයි ටික. නමුත් ගුරුවරයාට හසුරවන්න පුළුවන්. එහෙනම් ගුරුවරයා වාගේ තමයි පින්වත්නි මේ ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥාවෙන් තමයි ඉන්ද්‍රිය පද්ධතිය හසුරවන්න ඕනේ. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය කිව්වේ ප්‍රඥාව ප්‍රධාන වෙන්න ඕනේ හේතුඵල ධර්මය, හේතුඵල ධර්මයේ හැටියට දැක ගන්න. ඒක නිසා යෙතෙන්ට ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ. හැම හේතුවකටම ප්‍රඥාව ප්‍රධාන වෙන්න ඕනේ. මූලික වෙන්න ඕනේ. නමුත් ප්‍රඥාව මූලික නොවි දැන් මනීන්ද්‍රියයි මූලික වෙලා තියෙන්නේ. මනීන්ද්‍රිය ළඟ රඳවනවා. මනීන්ද්‍රිය අවශ්‍ය වෙලාවෙදී අවදි වෙනවා. ඇසුරු කරනවා. අනවශ්‍ය දේ අත්‍යවශ්‍ය දේත් තියාගන්නවා. අවශ්‍ය දේ මම කියන හැඟීමට අනුව බලලා අත්‍යවශ්‍යද අනවශ්‍යද කියලා බලලා මධ්‍යමික නම් ඒක මොලේ මට්ටමින් අතහැරලා යනවා. ආස්වාදයේ තුලයි අනුසගත උනේ.
ආස්වාදයේ උනේ කොහෙන්ද නම් ඇසුර මත. ආස්ව නිසායි ආස්වාදයටපත් වෙන්නේ. බලන්න ලෝකේට අයිති නැති ලෝකයක් ගොඩනගාගෙන තියෙනවා. ගොඩනගෙව්වේ කොතනද? පහළ කෙරෙව්වේ කොතනද? චක්කු සෝත ගාන જીවහා කාය කියන ඉන්ද්‍රිය තැන. නම් ඒවට වැඩ තියෙනවා. වැඩේහි ලකුණු ගන්නේ කවුද? ලකුණු රඳවන්නේ කවුද? අන්න මනීන්ද්‍රිය. වැඩේහි ක්‍රියාකාරකම් වල ලකුණු ගන්නේ ලකුණු රඳවන්නේ මනීන්ද්‍රිය. දැන් ඊට පස්සේ ඇහැට රූප දැකලා, කනට ශබ්ද අහලා, දිවට රස බලලා, ශරීරයට මේ පහස විඳලා, මේ විදිහට ඉන්ද්‍රිය පහකට ලෝකේ දැකලා, ලෝකේ ඇසුරු කරලා, මේ පණිවිඩ දෙන මොළයටත් ඒ වගේම ඉන්ද්‍රිය පහ ඇතුළත් වුණ රූපයටත් මහන්සි. ඒ නිසා රූපය රූපී වශයෙන් විවේකයක් ගන්නවා. රූපය රූපී වූ විවේකයක් ගන්නවා. ඒක නිසා ඇහැ පියා ගන්නවා. කනට බාහිර ශබ්ද ඇහෙන්නේ නැහැ. ඇහුණත් ගණනකට වැටෙන්නේ නැති තරමට දැන් නින්දට ගියා කියනවා. නමුත් මනීන්ද්‍රිය අවදියෙන්. නමුත් මනීන්ද්‍රිය පූර්ණ අවදියෙන්. මනීන්ද්‍රිය කියවේ කොතෙන්ද දෙනවා? මේ ආසව ගත වීම වල ප්‍රධානත්වයන් රඳවපු තැන. මනෝද්වාරය හරහා එහෙනම් දැන් ඇතුලෙන් මවා ගන්නවා ඇහැ, කනක්, නාසයක්, දිවක්, ශරීරයක්. දවල් කාලේ ගිහිල්ලා ඉවර වෙච්ච ගමන් දැන් නිදියගෙන ඉන්න වෙලාවේදී මනීන්ද්‍රිය ළඟ ඇසුරු වෙනවා. ඇසුරු වෙනකොට අන්න දැන් ඒ ගමන් මවාගත්ත ඉන්ද්‍රියන් තුල ආපහු යනවා. ඒ වගේම ඒ අයත් එක්ක කතා කරනවා. ඒ හැම කෙනත් එක්කම වැඩ කරනවා. දවල් සතුටු වුණු ඒවා රැයට සිහි කරලා නැවත සතුටු වෙනවා. බලන්න පින්වත්නි, වල් කන ගොනුන් දවල්ට තන පිටිවල තනකොළ කාලා මේ උගුරට පල්ලෙන් රඳව ගන්නවා. සියල්ල ගිරින්නේ නැහැ. තෘෂ්ණාවෙන් කාගෙන යනවා. හපලා සම්පූර්ණයෙන් ඉවර කරගන්න බෑ. ඒ කරලා රැට නිදියගෙන ආපහු අමාරලා කනවා. අර ආපහු ගුලියක් වශයෙන් ගන්නවා, අමාරලා කනවා. හොඳට හපන්නේ රැට. එහෙනම් දවල් ඇසුරු කරපු දේ ඇසුරු කරේ අවිද්‍යා තෘෂ්ණාව හේතු කරලා. ඒ නිසා ඔක්කොම ටික ඉක්මනට රඳවගත්තා. දරාගත්තා. දැන් දරාපුව රැට අර ගොනුන් තනකොළ හරියට හපන්නේ නැතුව මග තියාගත්ත තනකොළ ආපහු අමාරලා කනවා වගේ. දැන් එහෙනම් රැට ආපහු අර අනුසගත තෘෂ්ණාවෙන් භාවිතා වුණ හේතු රැට සිහිපත් කර නැවත හොඳට තහවුරු කරගන්නවා. අන්න පින්වත්නි, උපාදානයෙන් ඇසුරු කරපුවා රැඳෙව්වේ මේ විදිහට. එහෙනම් රඳවපු නිසා රැඳුණා. රැඳීම බොහෝ කොට භාවිතා කිරීම නිසා, රැඳීම තුළ ඉඳීම නිසා, බොහෝ කොට භාවිතා කිරීම නිසා බලවත් රැඳුණා. දැන් එහෙනම් ඔබට අද දවසේ පහළ වුණ අත්දැකීම නැවත ඕනෑම දවසක සිහි වෙනවා. හෙට පහළ වුණ අත්දැකීම එකතු වුණ පමණට සතුටු වුණ තරමට
ජීවිතයේ අවසානයේ දක්වා සිහි වෙනවා. ඔබට අද දවසේදී අමිහිරි වුණ අත්දැකීමක් කාත් හරි එක්ක රණ්ඩු වුණා කියලා හිතන්න. හොඳට හිටපු කෙනෙක් යම් හරි සුළු කාරණයක් නිසා අමනාප වුණා. නමුත් ඒ අමනාපයට හේතුවක් මොකක් හරි ඔබ දන්නවා. ඒක ජීවිත කාලය පුරාම සිහි නොවී තියෙනවද? ඒ පුද්ගලයා දකින්නකොට ඒ පුද්ගලයාගේ නම සිහි වෙද්දී ඒ පුද්ගලයා ඉන්න තැන යද්දී බලන්න එහෙනම් ජීවිතයක සැබෑ අරුත කියලා කියන්නේ අපි මේ භාවිතා කරන එකද? සාංශාරික ජීවිතයන් තුළ අපි සොයාගෙන ගියපු සතුට හැම ජීවිතයකම අපිව පරාජයටපත් කළා. අන්නේ පරාජයෙන් මිදෙන්න සිය ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කළා වූ ධර්මය අපි ජීවිතයට එකතු කර ගන්න ඕනේ. අපි ජීවිතය තුළ දැක ගන්න ඕනේ, ජීවිතේ බලා ගන්න ඕනේ. බලාගත්තේ නැත්නම් අපි තවත් මේ මහා පෘථිවිය තුල මස්කොඩක් නඩත්තු කරපු අනුවනවත් මොලේකින් මේ මස්කොඩ හසුරවපු අඥානවත් පුතඥයෙක් බවට පත් වෙනවා. එහෙනම් ඒ අඥානවත් පුතඥ භාවයට මේ ජීවිතයේදී හිමිකාරයෙක් වෙන්න එපා. ඒ අඥානවත් පුතඥ භාවයට මේ ජීවිතයේදී හිමිකාරයෙක් වුණොත් තවත් ආත්ම 500ක් නෙමෙයි ආත්ම ලක්ෂයකට ඔබගේ හිමිකාරත්වය අතහැරලා යන්නේ නැහැ. එහෙනම් හිමිකම ලැබුණේ හිමි කරගත්තු හිතට. හිමිකාරත්වය තුළ අහිමි වුණේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ බව දැනගෙන ජීවිතයට එකතු කරගන්න ඕනේ. එකතු කරගන්න ඕනේ අනුවනවත් අත්දැකීම් නෙවෙයි. එකතු කරගන්න ඕනේ නුවණවත් දැකීම. ඉතින් මා මේ අවස්ථාවට මාතෘකා කරගත්තා වූ ගාථා පාඨය නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝෂ සමෝ ගහෝ නත්ති මෝහ සමංජාලං නත්ති තණ්හා සමානදී. රාගෙන් යම් හිතක් පහළ වුණා නම් ඒ හිත ඇතිව නැති වෙනවා පැවැත්මක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේකට පෙන්නනවා හොඳ උපමාවකින්. ගින්දර නිසා මහා කුණු ගොඩක් නැත්තම් දර කැවිලි ගොඩක් මහා ගිනි ගොඩක් බවට පත් වෙනවා. ඒ ගිනි ගොඩ කොයිතරම් ප්‍රමාණයකට විශාලව ඇවිලුණත් අක්කර ගණනක මහා වනාන්තරයක් දක්වා ඇවිලිලා පැතිරිලා ගියත් ඒ ගින්න නිවිලා යනවා. නමුත් පින්වත්නි එක වස්තුවකට එක පුද්ගලයෙකුට රාගයෙන් බැඳුනොත් අන්නේ රාගී අදහස පුද්ගලයා මැරලා ගියත් නැවත පුද්ගලයා ආරම්භයා රාගී අදහස පහළ වෙනවා. ඒ වගේම ද්‍රව්‍යයක් ආරම්භයා කැමැත්තක් ඇති වුණත් මේක මගේ දේ මේක මම බොහොම අමාරුවෙන් බොහොම මහන්සියෙන් ඇති කරගත්ත දේ කියලා හැඟීමකටපත් වුණා. එහෙනම් සියලු දකින දේවල් වලට අර රාගය ඇති වෙනවා. එහෙනම්
රාගය ඇති උනේ පුද්ගලයෙකුට විතරක් නෙමෙයි වස්තු වලට විතරක් නෙමෙයි. රාගය පහළ උනේ තමා තුළ ඇති උන දැකීමට. ඒකට බාහිර ලෝකය කොයිතරම් රස්නේ වුණත් අවුව වුණත් ඒක වැඩක් නැහැ. කොයිතරම් වැස්සක මොරසූරන වයස්සක තෙමුණත් ඒක වැඩක් නැහැ. මහා ගිනි කන්දක ලෝදිය ගලාගෙන ආවත් ඒකත් වැඩක් නැහැ. ඒ විතරක් නෙමෙයි අධික සීතල තැනක ඒ බාහිර පරිසරයේ කොයිතරම් සීතල වුණත් ඒකත් වැඩක් නැහැ. බලන්න ඉතිහාස කතා දිහා. එහෙනම් ඒ රාගය කියන තැන පහළ වෙන්නේ හිතට රාගය හා සමාන ගින්නක් නැහැ. ඒ වගේම දේශයෙන් ගැනුම වැනි ගැනුමක් නැහැ. දේශය කියලා කියන්නේ මොකද්ද? මේ කාම ලෝකේහි කාම වස්තු. කාම ලෝකේහි ඇතිව නැති වෙන වස්තු. ඇති බවට පිළිගන්නවා. පවත්නා ස්වභාවයකින් පවත්නා මානසිකාරයකින් ඇසුරු කරනවා. එහෙනම් පැවතුනේ කාම වස්තුද? නෑ. වස්තු ලෝකයේ ඒ මොහොතේදී ඒ හේතු නරඹය ඇති වෙලා නැති වෙලා කියා. වස්තු ලෝකයේ ඇසුරු කළා වූ පවත්නා වූ හිත හැම මොහොතකම හේතු නොපවතිලා ගියත් පැවතුණා. එහෙනම් පැවතුනේ කුමක්ද? පැවතුනේ කුමක්ද? හිත හරහා ගත්ත ගැනීම. අහිමි වෙනකොට තරහ ගියා. තරහ ගියේ වස්තුව අහිමි වුණ හින්දාද? පුද්ගලයා අහිමි වුණ නිසාද? බලන්න සියදිවි නසා ගැනීමකට පවා යනවා. තීන්දුවක් වෙනවා. එහෙනම් ඒ මොකක් නිසාද? දේශයෙන් ගැනීම නිසා. අවසාන වෙන්නේ තමන්ගේ ජීවිතය හානි කරගෙන. අහිමි වුණේ තමන්ට පරිබාහිර වස්තුවක් වූ පුද්ගලයෙක්. හිමි වුණේ මොකද්ද? තමන් ඇසුරු කරන ජීවිතය පවා රූපය සිඳ ගන්නා වූ වටිනාකමක් පහළ වුණේ. එනම් පින්වත්නි හිතලා බලන්න ඕනේ මේ ද්වේෂයෙන් ගැනුම වැනි ගැනුමක් නැහැ කීවේ කොතෙන්ටද කියලා. අනිත් අතට ගත්ත සියලු දේවල් අතහැරලා යනවා. පසුගිය කාලේ මහා බ්‍රිතාන්‍ය විසින් ලෝකෙම පාලනය කරා. ඒකට අදාළ යටත් රටවල් වලට හිර නොපායපු වෙලාවක් නැහැ. හිරු නොබසින අධිරාජ්‍ය කියලා ව්‍යවහාර කරා. නමුත් ඒ පාලනය ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා ගියා. ඒ ඔක්කොම ඒ රටට අතහැරලා ගියා. නමුත් පින්වත්නි පොඩි කාලේ පොඩි ළමෙක් තදින් ගත්තනම් මෙහෙමයි කියලා අදහසක් මරණකම් මේ අදහස පහළ වෙනවා. තරුණ කාලේ යම් කෙනෙක් තීන්දුවක් ගත්තනම් තරහින් මේ පුද්ගලයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා මරණකම් මේක පහළ වෙනවා. ජීවිතේ ගත වුණාට ගැනීම අතහැරෙන්නේ. නමුත් ජීවිතය අතහැරලා යනවා. පනවගත්ත පවරගත්ත ගැනීම අහිමි වෙලා ගියේ නැහැ. මෙන්න මේකයි මේ සාංශාරික ප්‍රවාහයට හේතුව. ඒ වගේම
මෝහය සමාන මේ දැලක් නේ. බලන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත ලෝකය හේතුන් නිසා පහළ වෙනවා. ඇතිව නැති වෙනවා. මම කියලා පනවගත්තා වූ අනුවනට අර ඇතිව නැති වෙන තැන් කොයිතරම් පාලනය කර හැකිද? ආයතන ප්‍රධානී දැන් කර්මාන්ත ශාලා රාශියක් තනින් තන රට රටවල් වල ලාභ ලැබිය හැකි තැන්වල ඇති කරලා තියෙනවා. කර්මාන්ත ශාලාවල ඉන්න සේවකයන්ගේ හිත් රූප හැම මොහොතකම ඇතිව නැති වෙනවා. නිෂ්පාදනය කරන බඩු භාණ්ඩ හැම මොහොතකම ඇතිව නැති වෙනවා. නමුත් ඒ අය විසින් පනවාගත්ත හිත් ඇතිව නැති වෙන බවක් ඒ අයට පේන්නේ නැහැ. ඒ නිසා එහෙට යනවා මෙහෙට යනවා, එහෙන් ගන්නවා මෙහෙන් ගන්නවා, එහෙ බලනවා මෙහෙ බලනවා. දැන් බලන්නාගෙන් නිදහස් වෙලා නැහැ. නිදහස් නොවුනේ කුමක් නිසාද? අන්න අර අවිද්‍යාව නිසා. අවිද්‍යාවට හේතුව මොකද්ද? තෘෂ්ණාව. නම් මෙවැනි මුලාවකින් මිදෙන්නේ කොහොමද? අර දක්ෂ වූ වටුවෝ මරලා කන වටු ඇද්දෙක් දැල එලපුවාම අනුවණින් යුක්ත වටුව සියලු දෙනාම වටු ඇද්දගේ දැලට අහු වෙනවා. කලාතුරකින් වටුවේ තමයි මේ වටු ඇද්දගේ දැලෙන් බේරිලා පලා යන්නේ. එහෙනම් ලෝකය තුල පහළ වෙලා තියෙන මේ ද්‍රව්‍යමය ස්වභාවය අනුවණවත් හිතට දැලකින් වට කෙරුවා වගේ. එයින් එහාට යන්න බෑ දැලට අහු වුණාම. මම කියන හැඟීමෙහි, මගේ කියන හැඟීමෙහි, මම කියන අදහසෙහි දැන් හේතුන්ට හේතු ගන්න වෙලා. ඒක නිසා ලෝකයට ලෝකය දැකගත නොහැකි තරම්, දැනගත නොහැකි තරම් අනුවණකට මම කියන හැඟීම විහිදිලා ගිහිල්ලා. ඒ නිසා පින්වත්නි දැන් ද්‍රව්‍ය සමාසන්තකේහි රඳවා ගන්නවා. ගෙදරට ගිහින් බලන්න තමා කැමති බඩු කොයිතරම් තියෙනවද කියලා. එකක්වත් තමන්ට අවශ්‍ය දේවල් මොනවද කියලා බලන්න ඒ අතර. මම කියන හැඟීමට අත්‍යවශ්‍ය බඩු මොනවද කියලා බලන්න. මම කියන හැඟීමේ පැවැත්මට අත්‍යවශ්‍ය බඩු කිසිවක් නැහැ. නමුත් මම කියන දෘෂ්ටියට ගත්ත බඩු ඕන තරම් තියෙනවා. ඒ බඩුවක් කැඩුනොත් කාටද සිහි වෙන්නේ බිඳුන එක බිඳුනාමයි කියලා. සතර මහා ධාතුන්ගෙන් රාශි වුණ සියල්ල ඇතිව නැති වෙන බව දැක ගන්න පුළුවන් නම් අන්න අත්තරදීමකින් හෝ හිතලා කඩා ගන්නෑ. ඇයි කඩා ගන්න නැත්තේ? නක්ති මෝහ සමංජාලම. මෝහය නැමැති දැලට අහු වෙලා තියෙන්නේ. අවිද්‍යාවේ ග්‍රහණයටපත් වුණ හිතකින් ඇසුරු කරන්නේ. ඒ නිසා කැඩුන වෙලාවේදී කැඩුන එක කැඩුනාමයි කැඩෙන්න පහළ වෙන හේතුවකින් හදලා තියෙන ද්‍රව්‍ය කැඩෙන්න පහළ වෙන හේතුවකින් හදලා තියෙන උපකරණයක් මේක කියලා කාටවත් සිහි වෙන්නේ නැහැ. හැම කෙනාටම සිහි වෙන්නේ තිබුණ එක කැඩුනා, අපරාධ විනාශ වුණා කියලා. එහෙනම් ද්‍රව්‍ය වලටයි තෘෂ්ණාව පහළ වුණේ. ද්‍රව්‍ය වලටයි මේ හැඟීම් ගත වුණේ. නම් හැඟීම තිබුණේ කොහෙද? ද්‍රව්‍ය වලින් පරිබාහිරව.
ගඟක් ගලනවා. මහා කන්දක් උඩ ඊටාම කුඩා තැනකින් පටන් ගන්නෙ. නේද? ආරම්භක තැන කියන්න පුළුවන් ද උල්පත? එහෙනම් උල්පතෙහි ස්වභාවය කොයිතරම්ද? තව ගලන වැగిරෙන ස්වභාවයන් එකතු කර ගන්නවා. කුඩා දිය පහරක් වෙනවා. දිය පහරට තව ගලන වැగిරෙන ස්වභාවයන් එකතු කර ගන්නවා. දැන් ඇලක් දොලක් වශයෙන් එනවා. ගල් පරවල හැප්පෙනවා. විහිදිලා යනවා. දියැලි වශයෙන් මහා උස්පින් වල ඉඳලා පල්ලෙහාට වැක්කිරෙනවා, කඩා හැදෙනවා. ඒ වගේම ඇද්ද වංගු ගල්පර අස්සෙන් උමං තැන් වලින් ගිහිලා ආපහු එකතු වෙනවා. කවදාවත් මේ ගඟට නතර වුණ තැනක් නතර වෙන්න පුළුවන්ද? දැන් මේ ගියා ඇති. මෙතනින් පල්ලෙහාට නම් වැටෙන්න බෑ කියලා දියැල්ලේ මුදුනට නතර වෙනවද? නෑ. සියල්ල ගලනවා. ඒ වාගේ තමයි පින්වත්නි මේ තෘෂ්ණා දෘෂ්ටිය නිසා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ හේතුන් ලෝකයේ තුල පහළ වෙලා තියෙන කියන දැකීම නොදැකීම නිසා. ඇයි දැකීම නොදැක්කේ? දැනුවත් වෙලා නැහැ. දැනුවත් තුනත් ඒ දැනීම දැකීමක් බවට පත් කරගෙන නැහැ. දැනුවත් තුනේ නැහැ කියලා බේරෙන්න බෑ. දැනුවත් තුනා නම් ඒ දැනීම දැකීමක් බවට පත් කරගන්න ඕනේ. ඒ දැකීම තුල හිතියොත් අන්න නතර වීමක් වෙනවා. නතර උනේ කොතනින්ද එහෙනම්? ගඟ ගලාන යන්නේ නැහැ. ගඟ ගලාගෙන යන්නේ නැහැ කියන්න බෑ. ගඟ ගලාගෙනම යනවා. තණ්හාව හා සමාන නදියක් නැහැ කිව්වේ ඒක නිසා. නත්ති තණ්හා සමානති. එහෙනම් අපිට නතර කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. එහෙනම් නතර කරන්න ඕන කොහොමද? මේ රූපයගේ සැබෑ ස්වභාවය ස්කන්ධ වශයෙන් දැක ගන්න ඕනේ. ස්කන්ධයන්ගේ ඇතිව නැතිවීම නුවණින් අවබෝධ කර ගන්න ඕනේ. යථාභූත බව දැක ගන්න ඕනේ. යථාභූත ස්වභාවය දැනගත්තාම අන්න රූපයන්ට අදාළ වටිනාකම හිතට පේනවා. රූපයන්ගේ සැබෑ වටිනාකම මොකද්ද? ඇතිව නැති වෙන ස්කන්ධ. මොහොතක් පාසා මේ ස්කන්ධයන් නැතිව නැති වෙන බව දැක ගන්න පුළුවන්කම. තොල රූපයන්ට හිමි නිත්‍යතාවය පේනවා. දැන් එහෙනම් රාග ගින්නෙහි ඇවිලෙන්න හේතු තියනවද? දේශයෙන් හිතට පවර ගන්න පනව ගන්න කරුණු තියනවද? මෝහයෙන් මුලාවෙන් මේ හේතුන්ට හේතුවන්තය වෙන්න ඕනද? තණ්හාවෙන් ලෝකේ දකිමින් ලෝකේ කටයුතු කරන්න ඕනද? බලන්න පින්වත්නි, මේ විදිහට බලද්දී අපි මෙතෙක් කල මොකද කරලා තියෙන්නේ? කරලා නැත්තේ එකම දෙයයි, කරලා තියෙන ಜಾති ගොඩාරියයි. කරලා නැත්තේ එකම දෙයයි, ප්‍රඥාවෙන් දතයුත් භාවිතා කරලා නැහැ, භාවනා කරලා නැහැ. ප්‍රඥාවෙන් දතයුතු ධර්මය භාවිතා කරලා නැහැ, භාවනා කරලා නැහැ. ඒක නිසා ගැටෙන සියලුම හේතු වලට හේතුන්තෙක් වෙලා. ගැටෙන සියලුම හේතුන්ට හේතුන්තෙක් වෙලා.
දැන් එහෙනම් හේතුන්ට හේතුන්ත වීම තුල මොකද උනේ? ගැටෙන හැම එකේම හැප්පෙනවා. හැප්පුණාට ඒ සියලු හැප්පීම් වල ගැටීම් වල රැඳෙනවා, බේරෙන්න විදිහක් නැහැ. එයි හැම ගැටීමක් තුලම ආස්වාදයක් තියෙනවා. ඒ නිසා පින්වත්නි, දැන් මේ විදිහට දැනගත් එක දැක ගන්න ඕනේ. දැක ගන්න ඕනේ කොහොමද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධයන් නැති වෙන බව. තන ස්කන්ධයන්ගේ ඇතිව නැතිවීම දැක්කේ ප්‍රඥාවෙන් රූපයගේ රූප ස්වභාවය දකිද්දී නැවත ප්‍රඥාවෙන් දැක ගන්න හේතුවක් වුණා. ඇයි? හේතුවක් උනේ මෙතෙක් කල් ඇසුරු කරපු දුක දැක්කා. මෙතෙක් කල් හිතට ඇසුරු කරපු, මෙතෙක් කල් හිතට භාවිතා කරපු දුක දැක්කා. දුක දැකීම තුල දුකට හේතුව දැක්කා. දුකට හේතුව මොකද්ද? ඇතිව නැති වෙන ස්කන්ධයන්. ඇතිව නැති වෙන ස්කන්ධයන් බවට නොදැක්ක. ඒවා පවතින ආකාරයකින්, පවතින රාමුවකින් දැකීම. දුක්ඛ නිරෝධය මොකක්ද එහෙනම්? ස්කන්ධයන්ගේ වටිනාකම ස්කන්ධයන්ට දීලා. එහෙනම් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඒ මොහොතට පහළ වෙනවා. ක්‍රියා කරන්න කවුද? චිත්තද වායෝ ධාතුවේ ක්‍රියාව. ක්‍රියා කරන්න මේ ද්‍රව්‍ය ලෝකය හසුරවන්න, ද්‍රව්‍ය ලෝකේ පරිහරණය කරන්න කවුද? චිත්තද වායෝ ධාතුවේ ක්‍රියාව. ක්‍රියාවෙන් ක්‍රියාව අවසාන වෙනවා. සත්ත්ව පුද්ගල ආත්මීය භාවය අතහැරිය යනවා. ක්‍රියාවෙන් ක්‍රියාව අවසාන වෙනවා. සත්ත්ව පුද්ගල ආත්මීය භාවය අතහැරිය යනවා. අතහැරි යන හැම මොහොතකම හේතුඵල නිරෝධේ භාවිතාව. අතහැරි යන්නා වූ හැම මොහොතකම හේතුඵල නිරෝධේ භාවිතා වුණා. දැන් හේතුවත් ඵලයත් එහිම නිරෝධයක් දකිද්දී මෙතෙක් කල නොගිය මගක යන්න පුළුවන් වුණා. මෙතෙක් කල නොගිය මගක යන්න පුළුවන් වුණා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සම්පූර්ණ වුණා. අන්න එහෙනම් පින්වත්නි, පිරිනිවීමට දැන් නිවීමේ සම්පූර්ණත්වයට පිරිනිවීම කියලා කියන්නේ. නිවීමේ සම්පූර්ණත්වයට නැවත අනිත්‍ය බලන්න ඕනේ. පංචස්කන්ධයගේ ඇතිව නැතිවීම මෙනෙහි කරන්න ඕනේ. පේන්නේ ද්‍රව්‍ය නෙමෙයි, පුද්ගලයෝ නෙමෙයි, වස්තු නෙමෙයි, පංචස්කන්ධ වශයෙන්. මහා දුකකින් මිදලා මහා සැනසීමක් ඇතිකරන්න බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අපේ ජීවිතේට ප්‍රධාන කරගන්න ඕනේ. අපේ ජීවිතේ මූලික කාරණේ කරගන්න ඕනේ. එහෙම කරගත්තොත් අන්න ජීවිතේ ගත වෙයි. ගත වෙන හැම මොහොතකම නිවීම ලං වෙයි, සැනසීම ලං වෙයි. නැත්තම් වෙන්නේ රාග ගින්නෙහි දැවෙනවා. දේශයෙන් ගන්නා වූ සියලු ගැනීම් අතර මම කියන හැඟීම වඩා තහවුරු වෙනවා. දෘෂ්ටිගත වෙනවා. මෝහය නැමැති මුලාව දසත විහිදිලා යනවා. Tamange අනසක හැම තැනටම යනවා. මට පුළුවන් જાති, මට බැරි જાති, මට කළ හැකි જાති.
මෝහය හා සමාන දැලෙන් වැහිලා යනවා. දැන් තණ්හාව නැමැති නදියේ ගිලෙනවා, ගල්පරවල හැප්පෙනවා නේද? සතුටු වෙනවා, පහස ලබනවා, දුකටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, පීඩාකාරී වෙනවා. දුක් විඳින්මින් දුකට හේතු තබමින් දුකෙන් දුකටපත් වෙන්න වෙනවා. එහෙනම් පින්වත්නි, යායුතු මාර්ග දෙකයි. යායුතු මඟ තෝරගන්න සුදුසු කාලයයි. ඒ ප්‍රඥාවෙහි සම්පූර්ණ වෙන්න සියලු දෙනාට හේතුවන්ත භාවය පහළ වේවා කියලා මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ වෙලාවේදී ටික වෙලාවක් දැන් භාවනා කරලා අහගත්තා වූ දහම් අවවාදය, ඒ කියලා කියන්නේ අහගත්තා වූ මේ බණපදය අපේ ජීවිතයට මනාකොට එකඟ කරගන්න සුදුසු වාස්තව වෙන්න ඕනේ. නම් ඒ සඳහා හැම කෙනාම පහසු ඉරියව්වකින් ඉඳ ගන්න. පහසු ඉරියව්වකින් ඉඳගෙන හුස්ම ඉහළට ඇදෙද්දී ආස්වාස බවට දකින්න. හුස්ම ඉහළට ඇදුණා කියලා කියන්නේ මේ වාතාංශු නාසයේ ප්‍රසාදයේ ගැටුණා. ගැටෙනකොට සිහි කළා ආස්වාස කියලා. හුස්ම පහළට ඇදෙනවා කියලා කියන්නේ මේ වාතාංශු නාසයේ ප්‍රසාදයේ ගැටෙනවා. ගැටෙනකොට සිහි කළා ප්‍රාශ්වාසය කියලා. ඉහළට ඇදෙන හුස්ම ආශ්වාස නමින් දැනගත්තා. පහළට හෙළන හුස්ම ප්‍රාශ්වාස නමින් දැනගත්තා. ඊට පස්සේ දැන් ඔය හැම කෙනාටම තේරෙනවා හුස්ම ඉහළට ඇදෙනකොට ආශ්වාස සංඥාව පහළ වෙනවා. ඇයි ආශ්වාස සංඥාව කීවේ? ආශ්වාසයේ ආශ්වාස බවට දැනගත්තා වූ පිළිගැනිල්ල ඉදිරිපත් වෙනවා. ප්‍රාශ්වාසයේ ප්‍රාශ්වාස බවට දැනගත්තා වූ පිළිගැනිල්ල ඉදිරිපත් වෙනවා. එතකොට දැන් ගැටෙන්නේ හුස්ම, සිහිපත් වෙන්නේ ආස්වාස සංඥාව. ගැටෙන්නේ හුස්ම, සිහිපත් වෙන්නේ ප්‍රාශ්වාස සංඥාව. දැන් අපිට තේරෙනවා ටික වෙලාවක් බලද්දී එහෙනම් මේ සංඥාවක් තමයි හේතුවට හේතුවන්තය කරන්නේ. හේතුන්ට අයිතිකාරය එකතු කරලා දෙන්නේ. අයිතිකාරයෙක් කරවන්නේ සංඥාවට එකතු වුණ තැන. එහෙනම් දැන් දැක ගන්න පුළුවන් වෙනවා මේ හේතුවන්තය කවුද කියලා. ඇයි? ගැටෙන්නේ හුස්ම, සිහි වෙන්නේ ආස්වාස සංඥාව. ගැටෙන්නේ හුස්ම, සිහි වෙන්නේ ප්‍රාශ්වාස සංඥාව. සංඥාව දැනගන්නා විඥානයක් පහළ වෙනවද? හුස්ම දැනගන්නා විඥානයක් පහළ වෙනවද? බලන්න එහෙනම් රූප ලෝකය සතර මහා භූතයන්ගෙන් රාශි වෙන්නත්. ඇයි සතර මහා භූත කීවේ? ඇතිව නැති වෙනවා, ඇති වෙමින් නැති වෙනවා. සතර මහා භූතයන්ගෙහි ක්‍රියාකාරීත්වයේ ක්‍රියා කරන්න කවුද? සතර මහා ධාතු. ධාතුවේ ක්‍රියාව සිදු වෙන්නේ. නමුත් ඒ රූප ස්වභාවයන්ට, රූප රටාවලට, මේ රූප රාමු වලට දීලා තියෙන නම් සිහි වෙන්නේ. සිහි වීම නිසා දැනගන්නවා. දැනගත්ත නිසා සිහි වෙනවා. සංඥාව තුළින් දැනගන්න පුළුවන්
ආස්වාස සංඥාව පහළ වෙන හැටි. සංඥාවේ ක්‍රියාව තුළින් දැනගන්න පුළුවන් ප්‍රාස්වාස සංඥාව පහළ වෙන හැටි. දැන් එහෙනම් තමා කියන ආත්ම සංඥාව පහළ වෙන හැටි දැනගත්තේ. ආස්වාස ප්‍රාස්වාසයේ දිහා බලලා තමා කියන ආත්ම සංඥාව පහළ වෙන හැටි දැනගත්තේ. තමා කියන ආත්ම සංඥාවෙහි ක්‍රියාව දැකගත්ත නිසා දැනගත්ත නිසා අන්න පින්වත්නි ලෝක සංඥාව පහළ වුණා. ලෝක සංඥාව පහළ වුණා. දැන් සංඥාවෙහි ලෝකයට අදාළ කිසිවක් නැහැ. ලෝකයේ තුල සංඥාවලට අදාළ කිසිවක් නැහැ. සංඥාවත් ලෝකයට එකතු කරතැන ආත්ම සංඥාවෙන් මම කියන දැකීමක් එකතු වෙන හැටි බලා ගන්න ආස්වාස ප්‍රාස්වාසයට හිත පිහිටවන්න. ආස්වාස ප්‍රාස්වාසයට හිත පිහිටවන්න. පිහිටවනකොට ඔබට තේරෙයි දැන් ලෝකයෙන් මිදුණා කියන්නේ මොකද්ද කියලා. අන්න එතන ස්කන්ධයන්ගේ ඇතිව නැතිවීම දැකීමෙන් අන්න එතන ස්කන්ධයන්ගේ ඇතිව නැතිවීම දැකීමෙන් ඔබට අවශ්‍ය ඵලය කරා ඔබ ඇසුරු කරන හිත මෙහෙවාවි. එහෙනම් නිවන බලාපොරොත්තුෙන් වෙන දෙයක් නෙමෙයි. නිවන දැනුම දැකීමෙන් සම්පූර්ණ වෙන තැන. අන්න සියලු දෙනාටම ඒ වාග්ය ඇති කර ගැනීමට මනාව චිත්ත ඒකාග්‍රතාවය පහළ වේවා වැඩි දියුණු